හරි ඔයගොල්ලන්ට බේසිකලි මේ මුල් ටික කෙරෙන්න ඕනද නැත්නම් එකපාරටම මම CIDR වලට යන්නද? ලාස්ලස් ඉන්ටර් ඩොමේන් රවුටින් වලට එකපාරටම යන්නද නැත්නම් මුල ටික එක්ස්ප්ලেইন වෙන්න ඕනද? මුල ටික මිස් වුණ කට්ටිය ඉන්නවද? හෙලෝ කතා කරන්න පුළුවන් නම් හොඳයි. මුල ටික මිස් වුණ කට්ටිය ඉන්නවද නැත්නම් එකපාරටම ක්ලාස්ලස් ඉන්ටර් ඩොමේන් රවුටින් වලට යන්නද CIDR වලට? මුල කතා කරලා ඉන්නද 6.1 ඉඳන්ම දිගටම කවුරු හරි කතා කරන්න. සුපුන්, තරින්දු කවුරු හරි කතා කරන්න. දිනුරි. හෙලෝ. තරින්දු මොකද තරින්දුට මුලින් නම CIDR වලට යන්නද දිගටම? ඔය කවුරු හරි කියන්නකෝ චරිනි හරි කියන්නේ චරණ. චරණි. එහෙනම් නැද්ද ඔයගලන්ට මාත්? මුලින් ඉඳන්ම ගියොත්ද? හරි. සර් මුලින් ඉඳන්ම කරා. හරි. මුලින් ඉඳන් එහෙනම් මුලින් ඉඳන් යන්න. දැන් අනිත් අය මොකුත් කියන්නේ නැහැ. හරි. මුලින් ඉඳන් ඒ ටික යන්නම්. එතකොට දැන් මේ මම ඔයගලන්ගේ සිලබස් එක අරගෙන තමයි එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට අපි ඇත්තටම නෙට්වර්ක් චැප්ටර් එක කියන්නේ 6 වෙනි චැප්ටර් එක. 6 වෙනි චැප්ටර් එකේ මේකේ සිංගල සිලබස් එකත් ඔයගලන්ට ගන්න පුළුවන් මේ මොකද්ද මේ ඔයගලන්ගේ ni.lk ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ්සයිට් එකට ගියාම සිංහල සිලබස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අරන් බැලුවත් මේ තියෙන අපේ අලුත් සිලබස් එක මේකේ යටතේ තමයි අපි කතා කරන්න ඕන. right මම ඉංග්‍රීසි සිලබස් එක ලේසියෙන් ඉන්න ඉංග්‍රීසි සිලබස් එකෙන් කියන්නම්. මොකද එතකොට වචන ලේසි. එහෙම නැත්නම් ඉතින් සිංහලයේ ඒවෙන් ගත්තම පරිවර්තනය කරලා කියන්න ඕන. කොහොමත් ඔයගොල්ලන්ට පේපර් එකේ ඉංග්‍රීසි වචන එනවා. ඒ හින්දා ටර්ම්ස් ගැන බය වෙන්න එපා. හරි. නෙට්වර්ක් චැප්ටර් එකේ මේ ටික මම කලිනුත් හැබැයි කතා කරා එක වීඩියෝ එකක. ඒ ටිකෙත් මේ බේසික්ම ටික මම අතහැරපු හින්දා මම ආපහු මේ වීඩියෝ එකෙත් එක කතා කරන්න. මුලින්ම තියෙන අපිට සිග්නල් වර්ග ඇනලොග් ඩිජිටල් විදියට අපි දැනගන්න ඕන. ඊළඟට properties සිග්නල් එක තියෙන properties මොනවාද? amplitude frequencies නැත්නම් සංඛ්‍යාතය, wavelength තරංග ආයාමය, amplitude කියන තීව්‍රතාවය, phase කලාව ඔය ටික අපි දැනගන්න ඕන සිග්නල් එකක තියෙන properties විදිහට. ඊළඟට එක එක මීඩියා වල wireless හෝ wired මීඩියා වල කොහොමද නැත්නම් අපි කියනවා මේක මේ රැහන් සහිත හෝ රැහන් සහිත මාධ්‍යයේ කොහොමද තරංග ගමන් කරන්න කියන එක ගැන තමයි මූලිකව පීරියඩ් 4ක් ඉස්කෝලේ නම් දීලා තියෙනවා මේකට. ඉතින් හැබැයි එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපිට මේ දැන් කතා කරන්න අපි රිවිෂන් එකට අදාළව හින්දා අපිට සමරි කතා කරන්න පුළුවන්. ඕනම තරංගයක් ගත්තම මේ තරංගය අපිට බෙදන්න පුළුවන් මේ තීරයක් තරංග අන්වායම් තරංග නැත්නම් අපිට මේ තරංගය බෙදන්න පුළුවන් digital waves analog waves digital තරංග ඒ වගේම analog තරංග විදිහට. දත්ත ගත්තමත් මෙහෙමයි dataත් තියෙනවා digital analog format එකෙන්. ඒ වගේම තරංගත් අපිට බෙදන්න පුළුවන් digital analog විදිහට. ඒ කියන්නේ දැන් අපි කතා කරන ශබ්ද තරංග ගත්තම මනුස්සයන්ට සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇහෙනවා 20ත් 20000ත් අතර සංඛ්‍යාතයක් ඇහෙනවා කියලා අපි සලකනවා. 20 20000 ඕනම අගයක් වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඉස්කෝලේ යනකොට 1ත් 13ත් අතර ඕගොල්ලෝ ඉන්න පුළුවන්. 1 වසර, 2 වසර, 3 වසර විදිහට ඒ අදාළ ලෙවල් වල විතරයි. 1.5 වසර, 1.25 වසර එහෙම නැහැ. ඒ කියන්නේ ලෙවල්ස් තියෙනවා. මේ තරංගයකත් ලෙවල්ස් තියෙනවා නම් අපි තරංගයට කියනවා ඩිජිටල් තරංගයක් කියලා. ලෙවල්ස් නැත්නම් මේ තරංගයේ තියෙන්නේ මේ නිකන් දෙන ලද සීමාවක් අතර ඕනම අගයක් ගන්න පුළුවන් වෙන විදිහට තියෙනවා නම් අපි ඒකට කියනවා ඇනලොග් වේව් එකක් කියලා. ඇනලොග් තරංගයක්
කියලා. ඉතින් ඒක අඳින්න ඔයගොල්ලෝ දැනගන්න ඕන කොහොමද ඩිජිටල් සිග්නල් එකක් යන්නේ ඇනලොග් වේව් එකක් කොහොමද යන්නේ කියන එක පින්තූරකින් පෙන්නුවත් හරි. මේ විදිහට දෙන ලද පරාසයක් අතරත ඕනෑම අගයක් ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඇනලොග් වේව් එකක් කියලා. මේ දෙන ලද පරාසයක් අතරත දෙන ලද අගයන් විතරයි. ස්පෙસિෆික් වැලියුස් විතරයි. එහෙමනම් අපි ඒකට කියනවා ඩිජිටල් කියලා. දැන් මෙතන මේ තියෙන්නේ ඇනලොග් වේව් එකක්. ඒ වගේම මෙතන තියෙන්නේ ඩිජිටල් වේව් එකක්. හරි. එතකොට ඒක අපි දන්නවනම් ඊළඟට අපි බලන්න ඕන කම්පියුටර් එකේ මොනවද පාවිච්චි වෙන්නේ. කම්පියුටර් එකේ පාවිච්චි කරන්නේ අපි ඩිජිටල් තරංග. එක බිඳුව තමයි ගොඩක්ම නිරූපණය කරන්නේ 10 නැත්නම් high low කියන. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන ඇනලොග් සංඛ්‍යාත ඇනලොග් ඒවා කම්පියුටර් ඇතුළට එනකොට ඩිජිටල් විදියට තමයි රිප්‍රසන්ට් කරන්න ඕන. මේක මම මුල්ම පාඩමකත් කියලා දීලා තියෙනවා data representation වලදී. මම ආයෙ චුට්ටක් මතක් කරලා ඉන්නම්. දැන් ඔයගොල්ලෝ Excel එකක් අරගෙන මම චූටි මතක් කිරීමක් කරන්නම් ඇයි මේ ඩිජිටල් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ චිත්‍රයක් ඇඳොත් දැන් ඒ අකුර අඳින්න කිව්වොත් ඔයගොල්ලෝ පොතේ අඳින්නේ එක තැනකින් පටන්ගෙන රේඛාවක් ඇඳලා මේ විදිහට තමයි ඒ අකුර අඳින්නේ. හැබැයි කම්පියුටර් එක ඒ අකුර අඳින්නේ එහෙම නෙමෙයි. කම්පියුටර් එකට ඒක ඩිජිටල් විදිහට රිප්‍රසන්ට් කරන්න වෙනවා. මම මේ Excel එක පාවිච්චි කරලා ඒක කරලා පෙන්නන්නම්. හරි මේ Excel එකේ තියෙන කොටු අපි හිතමු මේ වගේ කොටු තියෙනවා කියලා. එතකොට ඒ අකුර රිප්‍රසන්ට් කරන්න කම්පියුටර් එකේ මොනිටර් එක කරන්නේ මම මෙතන ඉඳන් පටන් ගන්න මේ පික්සල් නැත්නම් මේ කොටු හිතන්නකො මේවා පාට කරා කියලා. මේවට මම දානවා අලු පාට. මේ ටිකටත් දානවා අලු පාටම. මෙතනටත් අලු පාට දාමු. දැන් අපි මේ කොටු විදියට ගත්තොත් මේ කොටු ටික අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ එක බිඳුව කියලා. මේ පාට කරපු ඒවා බිඳුව විදියට ගන්න නැත්නම් පාට කරපු ඒවා එක විදියට ගන්න. පාට නොකරපු ඒවා බිඳුව විදියට ගන්න. එතකොට මේ තියෙන්නේ බිඳුවේ 2යි බිඳුවේ අපි මේවා බිඳුව විදියට ගමු. බිඳුව 1 බිඳුව 1 පාට කරපු ඒවා බිඳුව විදියට ගමු. බිඳුව 1 බිඳුව 1 දැන් මේ ඩිජිටල් වලින් විතරයි ලෙවල්ස් දෙකකින් විතරයි මම මේක නිරූපණය කරන්නේ. මේ තමයි ඩිජිටල් ඩේටා එකක් මේ ඇත්තටම තරංගයක් නෙවෙයි. මේ විදිහට මම රිප්‍රසන්ට් කරොත් 1 බිඳුව 1 මේ තියෙන ඔක්කොම බිඳු විදියට ගත්තොත් මම මේක ගොඩක් කුඩා කරොත් ඔයාලට පේයි. ඒකල මේ කොටු ටික අයින් කරලා දාමු. no borders. දැන් ඔයගලන්ට මේ ඈතින් මේ පේන අකුර පේන්නේ ඒ අකුර විදිහට. මම විශාල කළොත් ඇත්තටම මේක ගන්න තිබ්බේ එකේ බිඳුවේ ඒවා. හැබැයි මේ එකේ බිඳුවේ ඒවා තමයි මෙහෙම තිබ්බේ. හැබැයි ඒක මම කුඩා කරපු හැටි ඔයාට මේක පේන්නේ ඒ අකුර වගේ. හරි. කම්පියුටර් එකට සිද්ධ වෙනවා අපි පාවිච්චි කරන ඇනලොග්. දැන් අපි සාමාන්‍ය අඳින ඒ අකුර ඇනලොග් ඒ අකුරක්. ඇනලොග් ඩේටා එකක් විදිහට තමයි අපි ඒක අඳින්නේ. හැබැයි ඒක ඩිජිටල් කරලා තමයි කම්පියුටර් එකට සේව් කරගන්න වෙන්නේ. මේ පික්සල් වලට ඩොට් වලට බෙදලා එක බිඳුව වලින් රිප්‍රසන්ට් කරලා තමයි කම්පියුටර් එක තියාගන්න ඕන. ඒ හින්දා කම්පියුටර් එක ඇතුලේ තියෙන ඩිජිටල් ඩේටා
ඒ වගේම ඒවා ගමන් කරනකොට අපි කියනවා ඩිජිටල් සිග්නල්ස් කියලා. ඒ වගේම කම්පියුටර් එකේ බාහිරව තියෙන ඇනලොග් ඩේටා ඒවා ගමන් කරනකොට අපි කියනවා ඇනලොග් සිග්නල්ස් කියලා. ඩේටා කියන්නේ නැවතිලා තියෙනකොට ගමන් ගන්නකොට තමයි ඒවා සිග්නල්ස් වෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මේවට ප්‍රොපර්ටිස් මේ වගේ තියෙනවා. තීව්‍රතාවය, සංඛ්‍යාතය, ෆ්‍රීකවන්සි, වේව්ලෙන්ත්, තරංග ආයාමය, පේස්, කලාව. අපි දැනගන්න ඕන තරංගයක් ගත්තම මේ තරංගයේ තියෙන ගතිගුණ. හරි. මේ තියෙන්නේ මේ තරංගයේ ගතිගුණ පැහැදිලි කිරීමට තමයි මම මේක පාවිච්චි කරන්නේ. හරි. මේ පළවෙනි එකේ තියෙන මේ තරංගය ආරම්භක ස්ථානයේ ඉඳන් වක්‍රයක්, ඒ කියන්නේ ආපහු තිබ්බ තැනටම එන්න, ඒ තිබ්බ මට්ටමටම එන්න ඒ යන දුර, ඒ ලෙන්ත් එක අපි කියනවා වේව් ලෙන්ත් කියලා, තරංග ආයාමය කියලා. ඒ වගේම දැන් මෙතනත් පෙන්වන්නේ මේ තරංග ආයාමය. එක ස්ථානයක ඉඳන් ඒහා අනුයාත ඊළඟ ස්ථානයට. ඒ තරංගේ ඒ වගේම ඒ අනුයාත ඊළඟ ස්ථානයට තියෙන ඒ ગેප් එක, ඒ දුර තමයි අපි තරංග ආයාමය කියලා කියන්නේ. එතකොට අපි සමහරලාට සමීකරණයක් ඉගෙනගෙන ඇති ඔයගොල්ලෝ f lambda කියලා. එතකොට v සමානයි f lambda කියන සමීකරණය තමයි අපි පාවිච්චි කරන්නේ. v කියන්නේ මේකේ වේගය, f කියන්නේ ෆ්‍රීකවන්සි එක, ඊළඟට තරංගයේ තරංග ආයාමය. ෆ්‍රීකවන්සි එකයි තරංග ආයාමය වැඩි කරාම මේකේ වේගය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට ගන්න පුළුවන් වේව් ලෙන්ත්. තරංග ආයාමය සමානයි වේගයේ බෙදීම සංඛ්‍යාතය විදිහට. හරි. ඒත් මං හිතන්නේ මේ වගේ ඔයගොල්ලන්ට ගණන් එන මට්ටමේ තියෙනවා කියලා. ෆිසික්ස් කරනවා නම් ඔයගොල්ලන්ට මේ ටික වැඩිදුර ඉගෙන ගන්න එක හොඳයි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ තරංග කීපයක් තියෙනවා. පළවෙනි තරංගේ වක්‍ර 1යි 2යි 3ක් ගිහිල්ලා තියෙනවා තප්පරයක කාලයකදී. තප්පරයකද කාලයකදී යන වක්‍ර ගාන අපි කියන්නේ හර්ට්ස්. නැත්නම් ෆ්‍රීකවන්සි එක කියලා. තරංගයේ තියෙන ෆ්‍රීකවන්සි එක කියලා එක මනින්නේ හර්ට්ස් වලින්. තප්පරයකට යන වට ගාන. කියන්නේ මේ අනුයාත ස්ථානයක් ඊළඟට හම් වෙන්නේ මෙතනදී, ආයෙ හම් වෙන්නේ මෙතනදී, ආයෙ හම් වෙන්නේ මෙතනදී. එතකොට තප්පරයට වක්‍ර 3යි. ඊළඟ එක තප්පරයට වක්‍ර ඒ වගේ යනවා 6ක්. ඊළඟ එක තප්පරයට වක්‍ර 12ක් යනවා. එතකොට ෆ්‍රීකවන්සි එක වැඩි වෙන විදිය තමයි මේ දාලා තියෙන්නේ. ඇම්ප්ලිටියුඩ් කියන්නේ තරංගයේ තීව්‍රතාවය. තරංගයේ තීව්‍රතාවය තීරණය වෙනවා ප්‍රභාවය නිකුත් කරන අවස්ථාවේ තමයි තීව්‍රතාවය වැඩිම. ඒ වගේම ඇම්ප්ලිෆයර් එකක් පාවිච්චි කරලා අපිට තීව්‍රතාවය තව වැඩි කරන්න පුළුවන්. සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මියුසිකල් ෂෝස් වල එහෙම ඇම්ප් එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඇම්ප්ලිෆයර් එකක්. නැත්නම් ගෙවල් වලත් ඇති සමහරට ඇම්ප්ලිෆයර් එකකින් තමයි මේ තීව්‍රතාවය වැඩි කරන්නේ. ඒ ඇනලොග් වේව් එක. හැබැයි ඩිජිටල් වේව් එක නම් මේ තීව්‍රතාවය වැඩි කරන්නේ ඇම්ප්ලිෆයර් එකකින් නෙවෙයි. ඒ වගේ ඒවට අපි කියනවා රිපීටර්ස් කියලා. නැවතත් මේ සිග්නල් එක රිපීට් කරලා ඇම්ප්ලිෆයි කරලා ජෙනරේට් කරන්න ඕන නම් අපි රිපීටර්ස් පාවිච්චි කරනවා. ඇනලොග් වේව් එක නම් ඇම්ප්ලිෆයර් එකක් අපි පාවිච්චි කරනවා. ඇම්ප්ලිෆයර් එකකින් නැත්නම් ඇම්ප්ලිටියුඩ් කියලා කියන්නේ මේ තරංගයේ තීව්‍රතාවය. ඕනෑම තරංගයක තීව්‍රතාවයේ ප්‍රභවයේදී පටන් ගන්නකොට ඉතා උඩා ඉහළගයක තිබිලා ප්‍රභවයෙන් ඈතට යන්න යන්න මොකද වෙන්නේ? තීව්‍රතාවය අඩු වෙනවා. දැන් ලෙසන් එකක් කරනකොට උනත් ටීචර්ගේ කටහඬ මුල් පේලි වලට සද්දෙන් ඇහෙනවා, පිටිපස්ස පේලි වලට සද්ද අඩුවෙන් ඇහෙනවා. ඒ කියන්නේ තීව්‍රතාවය වැඩියෙන් මුලින් තියෙනවා, ප්‍රභවය ආසන්නයේදී ප්‍රභවයෙන් ඈතට යන්න යන්න ඩිස්ටන්ස් එක වැඩි වෙන්න තීව්‍රතාවය අඩු වෙනවා. ඒකට නමක් කියනවා. කාට හරි කියන්න පුළුවන්ද ඒ නම? මොකක්ද අපි කියන්නේ? තරංගයක තීව්‍රතාවය එන්න දුරට යන්න අඩු වෙනවා. කාට හරි මතක නම් කියන්න බලන්න නම. attenuation. ඔව් ඇටනුවේෂන්. සිග්නල් එක ඇටනුවේට් වෙනවා කියලා කියනවා. සිංහලෙන් කාට හරි සිංහලෙන් කියන්න පුළුවන්ද? කවුරුත් සිංහල මීඩියම් නැද්ද? හෙලෝ. ඇටනුවේෂන් කියන ඉංග්‍රීසි ටර්ම් එක හරි. සිංහලෙන් මොකක්ද ටර්ම් එක? තරංග හායනයද? හායනය කියලාද කියන්නේ?
මටත් හරියටම සිංහල වචනේ මතක නැහැ ඒකයි මම ඇහුවේ. බලමු. තරංග විස්තාරණයද? විස්තරණය නෙමෙයි මම හිත බලමු අපි. attenuation කියන්නේ තරංගය දුර්වල වෙනවා කියන එක තමයි කියන්නේ. හරිම වචනේ මොකක්ද? attenuation හායනය තමයි. හායනය. තරංග හායනය. attenuation. ඒ කියන්නේ තරංගයේ තියෙන තීව්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ක්‍රමයෙන් තරංගයේ තීව්‍රතාවය අඩු වෙලා යනවා. කියන ප්‍රභවයේ ඉඳන් ඈතට ගමන් කරන්න මේ තරංගයේ තියෙන තීව්‍රතාවය ඒක අඩු වෙන එක අපි කියන attenuation කියලා. ඒ කියන්නේ කටහඬක් වුණත් ළඟ ඉඳිද්දි හොඳට ඇහෙනවා ඈතට ඉඳිද්දි ඇහෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් මේ තරංගය මෙහෙම attenuate වෙද්දි මාධ්‍යයේ තියෙනවා noise කියලා දෙයක්. ഘോഷාවක් කියලා දෙයක් සිංහලෙන් කිව්වොත්. ඕනම මාධ්‍යයක තියෙනවා noise එකක් ഘോഷාවක්. සමහරට ඕගොල්ලන්ට හිතෙන ඇති රැට නිදා ගන්නකොට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඔයගොල්ලෝ අවධානයෙන් අහගෙන හිටියොත් ඔයගොල්ලන්ට ඇහෙන්න ඕන පුංචි සත්තු කෑ ගහන සද්දේ, හුළඟේ සද්දේ. ඒ වගේ මාධ්‍ය නිතරම තියෙනවා වෙනත් තරංග. ටෙලිෆෝන් එක කෝල් එකක බලන්න ටෙලිෆෝන් කෝල් එකත් මේ කෝල් එක ඇතුලේ තියෙන පොඩි වේව් එකක්. දැන් ඔයගොල්ලෝ මයික් එක ඔන් කරනකොට සමහරවිට ඔය ඇහෙන්නේ. මේ මයික් එකේ ඔයගොල්ලන්ගේ කටහඬත් එක්ක චූටි තව මොන හරි සෝ සද්දයක් ඇහෙනවා. සමහරවිට මගේ එක ඔයගොල්ලන්ට එනකොටත් ඒ වගේ තව මොන හරි පුංචි සද්ද ඇහෙනවා. ඒකට අපි කියනවා noise කියලා. ඒ කියන්නේ මේ ගමන් කරන තරංගයේ හැර මාධ්‍යයේ පවතින අනෙකුත් තරංග නිසා ඇතිවන ഘോഷාව. noise එක. දැන් මම කතා කර ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා වටේ පිටේ කෑ ගහනවනම් අපි ඒකට කියනවා noise එක කියලා. ඒතර ඕනම තරංගයක් දුරට ගමන් කරන්නේ මේ noise එක තියෙද්දි. ඕනම තරංගයක් දුරට ගමන් කරන්නේ මේ noise එක තියෙද්දි. ඉතින් මේක ගත්තොත් white board එක screen sharing පොඩ්ඩක් නවත්තලා හරි මම white board එක නත් පුළුවන් white board එක නැතුව මම word වල draw කරලා පෙන්නන්න. මගේ screen එක පේනව නේද ඔයගලන්ට? ළමයි ඉන්නවද ඔයාලා? ඔව් සර්. හරි අපි හිතමු මේ තියෙන අපේ තරංගේ මම මේකෙන් ඇඳලා පෙන්නන්න. මේ තියෙන්නේ අපේ මේ තරංගය කියලා හිතන්නේ. තරංගය අපි ප්‍රභවයේදී පොඩ්ඩක් ස්පීඩ් එක වැඩිනේ. පටන් ගන්නකොට ඇම්ප්ලිටියුඩ් එක වැඩි. ඈතට යන්න ඇම්ප්ලිටියුඩ් එක පොඩ අඩු වෙනවා. ඔය විදිහට ඈතට යන්න ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා. එතකොට noise එක මම කළු පාටෙන් අඳින්න. noise එක මේකේ කොහොමත් මේක තියෙනවා. මේකේ කොහොමත් මෙහෙම noise එකක් තියෙනවා. මේ කළු පාටෙන් තියෙන noise එක. එතකොට ඈතට යනකොට මොකද වෙන්නේ? තරංගයේ තීව්‍රතාවය තිබ්බත් noise එක හින්දා කියන්නේ තරංගයේ යම්කිසි තීව්‍රතාවයක් තියෙනවා. ඒ noise එක හින්දා මොකද වෙන්නේ? බාහිරින් තියෙන noise එක හින්දා ඇහෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ තරංගය මේ හරියේදී අපිට හොඳටම ඇහෙනවා. මොකද noise එක අඩුයි තරංගය තීව්‍රයි. හැබැයි මේෙහිදී තරංගයේ තීව්‍රතාවය අඩුයි ඈතට යනකොට. හැබැයි noise එක ඒ විදිහටම තියෙනවා. noise එක ඒ විදිහට තියෙනකොට අපිට තරංගය ඇහෙන්නේ නැතුව යනවා. එතකොට අපි මේ දෙක එකතු වෙලා මේ තරංග දෙක එකතු වෙලා අමුතුම තරංගයක් ඇහෙන්න ගන්නවා. අමුතුම තරංගයක් එන්න ගන්නවා. ඒකට අපි කියනවා distortion කියලා. distortion කියන්නේ මේ තරංගයේ හැඩය වෙනස් වීම තරංගයක් විදිහට බැලුවොත් එහෙම නැත්නම් මේ තරංගයේ ව්‍යුහය ඒ ස්වභාවය වෙනස් වීම distort වෙන්න හේතුව තමයි වෙනත් තරංගයක මේක mix වෙන එක.
එහෙම නැත්නම් තවත් තරංගයකින් බලපෑමක් එල්ලවීම වෙන්න පුළුවන්. විද්‍යුත් චුම්බක තරංග නිසා වෙන්න පුළුවන්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය හින්දා වෙන්න පුළුවන්. ඒ බලපෑම් මත මේ තරංගය ඩිස්ටෝට් වෙනවා. නැත්නම් විකෘති වෙනවා. තරංගය විකෘති වුණාම ඒක අපිට හරියට ගන්න බෑ. ඉතින් මේ සියලුම දේවල් වෙනවා නෙට්වර්ක් එන්වයරන්මන්ට් එකේ. දැන් ඔයගොල්ලෝ සමහරලාට Wi-Fi තියෙනවා නම් ඔයගොල්ලෝ ගොඩාක් මේ Wi-Fi රවුටරෙන් ඈතට ගිහලා ඩවුන්ලෝඩ් කරනකොට හරියට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. කනෙක්ට් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවා. සිග්නල් නැහැ හරියට. හරියට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ තරංගයේ තීව්‍රතාවය අඩුයි. ඇටනුවේට් වෙලා. ඇටනුවේට් වෙලා විතරක් නෙමෙයි නොයිස් එක වැඩි. වෙනත් තරංගවල බලපෑමත් වැඩි. එතකොට ඊටත් අමතරව තරංගයේ තීව්‍රතාවයත් අඩු වෙලා වෙනත් තරංගවල බලපෑමත් අඩුයි මේ වැඩි. ඊටත් අමතරව ගත්තොත් දැන් මේ තරංගය ඩිස්ටෝට් වෙලා කියන්නේ තිබ්බ විදිහට නෙමෙයි තරංගය වෙනස් වෙලා ඒ වගේ දේවල් හින්දා දැන් අපිට තරංගය හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් නෙට්වර්ක් එකේදී අපි මෙන්න මේ කතන්දර ටික ඔක්කොම කතා කරන්න හේතුව තමයි මූලිකව නෙට්වර්ක් එකේදී අපි කතා කරන්න ඕන මේ තරංග තියෙන ඇනලොග් ඩිජිටල් විදිහට දෙකක්. ඒතර ඇම්ප්ලිටියුඩ් මං කෝ තරංගයේ තීව්‍රතාවය, ෆ්‍රීකවන්සි තරංගයේ සංඛ්‍යාතය, ඊළඟට වේව්ලෙන්ත් තරංග ආයාමය, පේස් තරංගයේ කලාව කියන්නේ තරංගය කොයි අතරද හැරිලා තියෙන්නේ මොන පේස් එකටද තියෙන්නේ. දැන් ඔර්ලෝසුවේ කටුව කැරකෙනකොට මේ කටුව හැරෙනවනේ අංශක 160ක් තියෙනවා. 160ටම මෙයා අංශක 360ක් තියෙනවා. අංශක 360ටම මේ කටුව කැරකෙනවා. ඒ වගේ තරංගයත් මේ 360ටම කැරකි අපිට හම්බ වෙන්න පුළුවන්. තරංගයේ දිශාව. එතකොට ඒ ආනතිය සහ දිශාව අපි කියන එක පේස් එක කියලා. හරි. එතකොට ඇම්ප්ලිටියුඩ් කියන්නේ තීව්‍රතාවය, ෆ්‍රීකවන්සි, සංඛ්‍යාතය, වේව්ලෙන්ත් තරංග ආයාමය. දැන් ওই ටික ගැන අයිඩියා එකක් තියෙනවා. මෙතන මම පෙන්නුවොත් මේ තියෙන්නේ තරංග ආයාමය මේකේ දිගයි ෆ්‍රීකවන්සි එක අඩුයි. ඊළඟට දෙවෙනි එකේ ෆ්‍රීකවන්සි එක වැඩි, තුන්වෙනි එකේ ෆ්‍රීකවන්සි එක වැඩි. ඇම්ප්ලිටියුඩ් කියන්නේ මේක. ෆ්‍රීකවන්සි ඇම්ප්ලිටියුඩ් ඔය තුන ගැන ඔන්න අයිඩියා එකක් තියෙන්න ඕන. ඇනලොග් වේව් එක, ඩිජිටල් වේව් එකත් ඔය වගේම තමයි. ඩිජිටල් වේව් එකත් සංඛ්‍යාතය මෙහෙමම දෙන එකම දේ. මේකේ ප්‍රධාන මට්ටම් කීපයක් හඳුනා ගන්න පුළුවන්. මේ රේන්ජ් එකකම යන්නේ නැහැ. හරි. ඔය ටික මතක තියාගත්තම ඊළඟට එනවා මේ මීඩියා වලට ගත්තම මේ මීඩියා වල තියෙන අපි මේවට කියන ට්‍රාන්ස්මිෂන් ඉම්පයර්මන්ට්. මේක තරංගය ගමන් කරද්දී ඇති වෙන බලපෑම. තරංගය ලේටන්සි ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම තරංගයේ නොයිස් එකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. තරංගය ඇටනුවේට් වෙන්න පුළුවන්. තීව්‍රතාවය අඩු වෙලා ආයනය වෙලා යන්න පුළුවන්. ඒ වගේම තරංගය ඩිස්ටෝට් වෙන්න පුළුවන්. විකෘති වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. තරංගයේ ලේටන්සි කියලා කියන්නේ දැන් ඔයාලට සමහරවිට මම කියන එක කැඩි කැඩි ඇහෙනවා ඇති. සමහර වෙලාවට සිග්නල් අඩු වෙද්දී කැඩි කැඩි ඇහෙනවා ඇති. එතකොට ලේටන්සි එකක් තියෙනවා. බෑන්ඩ්විඩ්ත් කියලා කියන්නේ එකපාර අපි හිතමු වතුර බටයකින් තප්පරයකට නිකුත් වෙන ජල පරිමාව. ඒ හා සමානව නෙට්වර්ක් වයර් එකකින් තප්පරයකට එන ඒ ඩේටා ප්‍රමාණය අපි කියනවා බෑන්ඩ්විඩ්ත් එක කියලා. තප්පරයක් ඇතුළත එන සිග්නල් ප්‍රමාණය, දත්ත ප්‍රමාණය අපි කියනවා ඒකේ බෑන්ඩ්විඩ්ත් එක කියලා. බෑන්ඩ්විඩ්ත් එක වැඩි නම් මොකද වෙන්නේ? තප්පරයට එන දත්ත ප්‍රමාණය වැඩි නම් ගොඩක් අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්පීඩ්. අපි කියනවා අපිට තියෙන්නේ 10 Mbps line එක, 5 Mbps නැත්නම් 5 Gbps ඒ වගේ ස්පීඩ් එක වෙනස්. දැන් මම මෙතනම ඕනනම් පෙන්නන්න මගේ කම්පියුටර් එකේ ස්පීඩ් එක මට බලා ගන්න පුළුවන් ස්පීඩ් ටෙස්ට් එකට ගියාම මේකේ ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. මෙතන speedtest.net. හරි. මේක ගෝ කරාම තාම කනෙක්ට් වෙනවා. අපි බලමු ස්පීඩ් එක කොච්චරද කියලා. එතන මේකෙන් තමයි අපේ බෑන්ඩ්විඩ්ත් එක හොයාගන්න පුළුවන්. මේ ස්පීඩ් ටෙස්ට් එකෙන් අපිට හොයාගන්න පුළුවන් අපේ Mbps කොච්චර බෑන්ඩ්විඩ්ත් එකක් අපේ තියෙනවද, අප්ලෝඩ් බෑන්ඩ්විඩ්ත් එක කොහොමද, ඩවුන්ලෝඩ් බෑන්ඩ්විඩ්ත් එක කොහොමද. තාම පොඩ්ඩක් ස්ලෝව කනෙක්ට් වෙන ගමන් තියෙනවා. ඊට පස්සේ මම මේක හා පැරලලින්ම මම පෙන්නන්නම්කෝ මේ දැන් ඔන්න පෙන්නනවා මගේ බෑන්ඩ්විඩ්ත් එක කොච්චරද කියලා.
සාමාන්‍යයෙන් 4 Mbps 5 Mbps වගේ ස්පීඩ් එකක් තමයි තියෙන speedtest.net එකෙන් තප්පරයකට යන data ප්‍රමාණය download 3 Mbps upload නම් චුට්ටක් වැඩි upload 8 Mbps වගේ තියෙනවා හරි මම මේකම බලනවා මට බලන්න පුළුවන් මේ දැන් සමහරවිට ඔයගොල්ලන්ට කැඩි කැඩි ඇහෙන ඇති මම මේ upload download test කරන වෙලාවේ එතකොට මේකෙන් මගේ ආසන්න මේ හරිම බෑන්ඩ්විඩ්ත් එක නෙවෙයි ඒ බෑන්ඩ්විඩ්ත් එක මේ අවස්ථාවේදී බෑන්ඩ්විඩ්ත් එක මෙෂර් කරන්න පුළුවන්. තප්පරයකට data කොච්චර යනවද? මෙගාබිට් per second තප්පරයකට මෙගාබිට් යනවා 6ක්. මෙතන simple b තියෙනවා නම් bit ඒ කියන්නේ. මෙතන upload වෙනවා තප්පරයකට මෙගාබිට් 7ක්. එතකොට මම මේක බැලුවොත් වෙන කම්පියුටර් එක බලමු වෙන කම්පියුටර් එක බෑන්ඩ්විඩ්ත් එක වැඩි කම්පියුටර් එකක් දැන් Google Cloud එකේ වගේ තියෙන කම්පියුටර් එකක් දිහා බැලුවොත් Microsoft Remote Desktop වලින් මම Google Cloud එකට log වෙලා බලන්නම් මගේ cloud machine එක සාමාන්‍යයෙන් කොහොමද speed එක කියන්නේ මේකේ මම ස්පීඩ් ටෙස්ට් එක කරලා බලනවා මේ Windows කම්පියුටර් එකක් Google Cloud එකේ තියෙන මගේ. එතකොට මම මේකේ ස්පීඩ් ටෙස්ට් එක කරලා බලමු කොහොමද මේකේ ස්පීඩ් එක කියලා. ස්පීඩ් ටෙස්ට් අර විදිහටම ස්පීඩ් ටෙස්ට් එක එනවා. go කරමු. දැන් ඔයගොල්ලන්ට පේනව නැද්ද මේකේ ස්පීඩ් එක කොච්චරද? මේකේ ස්පීඩ් එක තියෙනවා upload 123 Mbps. මගේ තිබ්බේ 3යි ඒ වගේ 100 ගුණයකට වැඩිය ස්පීඩ් එක වැඩි. ඊළඟට upload speed එක upload speed එක 197 Mbps. ඒකත් මගේ කලින් තිබේ 3 Mbps අතර මේක වගේ 100 ගුණයක් නෙමෙයි මේක වගේ 30 ගුණයක් 40 ගුණයක් ස්පීඩ්. එතන මෙතන 8 Mbps තිබ්බේ. ඒ 8 Mbps වගේත් සාමාන්‍යයෙන් 20 ගුණයක් විතර ස්පීඩ් එකක් තියෙනවා මෙතන. හරි. ඒ අපේ දැන් වෙන රටක ඉඳන් ඉන්ටර්නෙට් යූස් කරා නම් ඔය ස්පීඩ් එක තමයි තියෙන්නේ. හරි. එතකොට තේරෙනවනේ බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ මොකක්ද? බෑන්ඩ්විඩ්ත් එක වෙනස් වෙනවා. රටින් රටට වෙනස් වෙනවා. මොකද ඒකෙන් කනෙක්ෂන් එකකින් කනෙක්ෂන් එකට වෙනස් වෙනවා. අපේ තියෙන්නේ ගොඩක් බෑන්ඩ්විඩ්ත් අඩු ඉන්ටර්නෙට් කනෙක්ෂන්. ඒ වුණාට වෙන රටවල තියෙනවා ගොඩක් බෑන්ඩ්විඩ්ත් වැඩි කනෙක්ෂන්. හරි. දැන් ඔක ගැන අයිඩියා එකක් තියෙනවනේ. ඕකේ. ඊළඟට අපි බලමු right මේ ටික ගැන අපි කතා කරා. ඊළඟට මීඩියා ගැන කතා කරන්නත් ඕන. මීඩියා ගැන ගත්තම අපිට තියෙනවා wired media ඒ වගේම wireless media. මේක මම අර කලින් වීඩියෝ එකේ කතා කරා. එහෙනම් මම ලොකු අවධානයක් මෙතනදී යොමු කරන්නේ නැහැ. wired media වලදී අපිට කියන්න පුළුවන් mainly ප්‍රධාන වශයෙන් තියෙන twisted pair coaxial cable fiber optics. twisted pair කියන්නේ අර දෙක ඔතපු wires twist කරලා තියෙනවා. දෙකින් දෙක ඔතලා set 4ක්. ඒ කියන්නේ wire 8ක් ඔතලා තියෙනවා දෙක. එතකොට ඒකෙත් වර්ග දෙකක් තියෙනවා unshielded twisted pair, shielded twisted pair විදියට. coaxial cable කියන්නේ ඔයගොල්ලන්ගේ ඇන්ටනා වයර් එක වගේ.
තනි අක්ෂයක් වටා ඇතිච්ච කේබල්. ඊළඟට ෆයිබර් ඔප්ටික්ස් කියලා කියන්නේ ආලෝකයෙන් අපිට දත්ත යවන්න පුළුවන්. ඒක ගොඩාක්ම ස්පීඩ් කිලෝමීටර් 50ක් විතර දුර යවන්න පුළුවන්. හැබැයි ට්විස්ටඩ් පෙයර් කොඇක්සියල් කේබල් වලින් යවන්න පුළුවන් මීටර් 100ක් වගේ. ඉතින් ෆයිබර් වලින් කිලෝමීටර් 50ක් විතර පුළුවන්. ඒක ගොඩක්ම ස්පීඩ්. ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග වල බලපෑම යාලට එන්නේ නැහැ ෆයිබර් වලට. ඉතින් ඒ හින්දා ෆයිබර් තමයි ගොඩක්ම එක්ස්පෙන්සිව් දේ එක වෙන්නේ. හැබැයි ආලෝකය තමයි යන්නේ. ඒ හින්දා අපිට නව යවන්න බෑ. ළඟින් බෙන්ඩ් කරන්න බෑ. එක දිගට කේබල් අදින්න ඕන කෙලි. ඉතින් ඔය ටික ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. ඊළඟට වයර්ලස් එකත් මම මෙතනම කියන වයර්ලස් විදියට බ්ලූටූත් කියන්නේ කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංගයක් ෂෝට් ෆ්‍රීකවන්සි රේඩියෝ වේව් එකක් මීටර් 10ක් විතර. Zigbee කියලා තියෙනවා. ඒත් මීටර් 4ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් තමයි Zigbee යන්නේ. Bluetooth, Zigbee, Wi-Fi මීටර් 50ක් 100ක් අතර යනවා. ගෝලීයව මේකත් යනවා. මොකද රේඩියෝ තරංගයක් ඉන්න Wi-Fi. ඒකත් කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංගයක්. හැබැයි මීටර් 50ක් 100ක් අතර යනවා. ඊළඟට තව තියෙනවා මයික්‍රෝවේව් කිලෝමීටර් 50ක් විතර යනවා. සැටලයිට් ඒ වගේම GSM වලදී යූස් වෙන්නේ මයික්‍රෝවේව් තරංග කමියුනිකේට් කරන්න. ඕවත් වයර්ලස් ටෙක්නොලොජිස් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මේන්ලි ප්‍රධාන අර මූලික කරුණු විදිහට අපිට මිස්සුන ටික තියෙන්නේ. ඊළඟට ටොපොලොජි එකක් කියන්නේ කොහොමද මේ කම්පියුටර් සම්බන්ධ කරන්නේ කියලා. මේ සිම්පල්ම විදිය තමයි point to point. කම්පියුටර් එකක් තව කම්පියුටර් එකකට කෙලින්ම directly සම්බන්ධ කරන එක. මේ point to point නැති තව ටොපොලොජිස් තියෙනවා. ඒවා තමයි star topology, ring topology, bus topology, tree topology, mesh topology විදියට තියෙනවා. ඒ ටිකත් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. මෙතනට එනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම දැන් මේ මූලික ටික කතා කරලා ඉවරයි. දැන් ඊළඟට මට ඔයගොල්ලන්ගෙන් අහන්න ඕන අපි 6.3 එකේ ටික කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හිතාගත්ත විදිහට අර මේ මොකද්ද අපිට classless interdomain routing CIDR වලට යන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කියන්න ඔයගොල්ලන්ට ඕන දේ ඊට පස්සේ මම මේක කතා කරන්න. සද්ද නැද්ද? කට්ටිය මොනා හරි කියන්නේ? classless interdomain routing කරන්නද මේකම කතා කරන්නද? hello chat එකේ හරි කියන්නේ. රවින්ද්‍ර මොකද? මේකම කතා කරන්නද නැත්නම් අර කැලලට යනවද? දිනෝරි CIDR එක. CIDR එක. හරි. මොකද මේකේ තියරි කැලලක් තියෙන්නේ. මම මේ තියරි ටික කරන්නම් කොහොමද මේ නොකර ඉන්නේ නැහැ. මේ තියරි ටික කරන්න. මෙතන තියෙනවා මොනවද මේ voltage levels ඊළඟට modulation part එක කොහොමද මේ Manchester encoding කරන්නේ. ඒක ඒ ඔක්කොම යන්නේ තියරි වලට. Manchester encoding මේවා එහෙම අමාරු නැහැ. මේ මම ඒවා කියලා දෙන්න. හරි. එහෙම වුණොත් අපි CIDR part එකට යමු. හරි. CIDR දැන් මේකේ තියෙන තියරි පාර්ට් එක අතහැරලා මම යන්නේ CIDR තියෙන මෙන්න මෙතනට එනකොට. මෙන්න මේ තියෙන CIDR notation. Private IP addresses DHCP. ඒ කියන්නේ 6.7 explores how multiple networks are connected, interconnected. ඉතින් එතකොට තියෙනවා මෙතන මේ IP version 4 address එකක් කියන්නේ මොකක්ද? IP version 4 networks මොනවාද? subnet in, subnet mask. මේ කතන්දර ටික DHCP හරි. ඔය ටික කතා කරන්න දැන් මුලින්ම IP version 4 address එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. IP version 4 address එකක් කියලා කියන්නේ මම පොඩ්ඩක් ඒක විස්තරාත්මකව කියන්න ඕගොල්ලන්ගේ වයසට ගැලපෙන විදිහට. IP version 4 address එකක් කියලා කියන්නේ bit 32ක් තියෙනවා. ස්ථාන 4ක් තියෙනවා. dotted octet 8න් 8 බෙදිලා තියෙනවා dot වලින් binary number එකක්
හැබැයි මේක පෙන්වන්නේ represented in decimal 10 පාදයෙන් තමයි මේක පෙන්වන්නේ. ඔරිජිනලි මේක බයිනරි නම්බර් එකක්. බිට් 32ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 බිට් 32ක් තියෙනවා ස්ථාන 4යි 4 portion dot octet ස්ථාන 4යි dotted octet 8න් 8 කියන්නේ 1 2 3 4 5 6 7 8යි පස්සේ ඩොට් එකක් 8කට පස්සේ ඩොට් එකක් 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 8කට පස්සේ ඩොට් එකක් මේ විදිහට තියෙන්නේ ඔන්න බෙදිලා තියෙනවා බයිනරි නම්බර් එකක් දෙකේ පාදයෙන් තමයි තියෙන්නේ හැබැයි මේක තියන්න ඕන 10 පාදයෙන් දෙකේ පාදයෙන් 0.8 කියන්නේ 10 පාදයෙන් 0යි දෙකේ පාදයෙන් ආයෙත් 0.8 10 පාදයෙන් 0යි දෙකේ පාදයෙන් 0.8 10 පාදයෙන් 0යි දෙකේ පාදයෙන් 0.8 කියන 10 පාදයෙන් 0යි ඔය තමයි අඩුම ඇඩ්‍රස් එක අඩුම IP ඇඩ්‍රස් එක මිනිමම් හරි මැක්සිමම් ලිව්වොත් බයිනරි වල ලියන්න පුළුවන් ලොකුම එක 1 ඒ හින්දා 1 2 3 4 5 6 7 8 ඔක තමයි ලියන්න පුළුවන් උපරිම. ඒතර 1 8යි කියන්නේ 10 පාදයෙන් ගමු. මේ තියෙන්නේ 1 ගොඩක්. 1 ගොඩට එකතු කරන්න 2 ගොඩක්. 1යි 3යි 1යි 2යි 3යි. ඒකට එකතු කරන්න 4 ගොඩක්. මොකද හැම වෙලෙම දෙගුණ වෙන්නේ නැන්නේ. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 10 ඒවා 32 ඒවා 64 ඒවා 128 ඒවා. දෙගුණ වෙන හින්දා 1 ගොඩක්. ඒකට දෙකක් එකතු කරා 3යි. ඒකට 4ක් එකතු කරා 7යි. ඒකට 8ක් එකතු කරා 15යි. ඒකට 16ක් එකතු කරා 31යි. ඒකට 32ක් එකතු කරා එතකොට 63යි. ඒකට 64ක් එකතු කරා 127යි. ඒ 127ට 128ක් එකතු කරන්න එතකොට එනවා 255. එතකොට ඊළඟ 8ත් 255. මේ එකේ වටත් 255. ඊළඟ එකේ වටත් 255. එතකොට මේ තමයි යන්න පුළුවන් උපරිම IP address එක. මේ තියෙන්නේ maximum. IP version 4 එකේ minimum 0.0.0 maximum 255 255 255 255. ඔය අතර ඕනම එකක් valid IP එකක්. සාමාන්‍යයෙන් මේ theoretically 0.0.0 කිව්වට ඒක කාටවත් දාන්න පුළුවන් IP එකක් නෙවෙයි. ඒ වගේම 255 255 255 255 කාටවත් දෙන්න පුළුවන් IP එකක් නෙවෙයි. theoretically තමයි range එක තියෙන්නේ. practically දෙන්න පුළුවන් ඊළඟ IP එක. ඒ කියන්නේ මෙහෙම IP එකක් තිබ්බොත් ඒක practically දෙන්න පුළුවන්. 2යි 3යි 10යි 1 කිව්වොත් ඒක IP එකක්. 2 කියන එක අපිට ලියන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 බයිනරි වලින් 1 2 3 4 5 6 7 8 10 1 2 3 4 5 6 7 8 1 1 2 3 4 5 6 7 8 මේ විදිහට ඕනම එකක් ඩෙසිමල් වලින් ලියන්නත් පුළුවන් ඩෙසිමල් වලින් ලියන එකක් බයිනරි වලින් ලියන්නත් පුළුවන් සමහර IP මෙහෙම මේ ලොකු වගයක් ගන්නත් පුළුවන් 192.168.1.1 කියන්නේ IP එකක් 0001 කියන්නේ IP එකක් 1000 කියන්නේ IP එකක් හරි මේ විදිහට IPs ගොඩක් තියෙන්න පුළුවන් ඒතර මුළු IP ගාන කොච්චරද කියලා බැලුවොත් මෙතන 255යි බිඳුවත් ඇතුළත්ව 256යි මෙතන 256යි මෙතන 256යි මෙතන 256යි තියෙන්න ඕන හින්දා මුළු IP ප්‍රමාණය අපි කියන 256 වැඩි කිරීම 256 වැඩි කිරීම 256 වැඩි කිරීම 256ක් IP තියෙන්න පුළුවන් 256 කියන්නේ 2 වෙනි බලය 2 වෙනි බලය ඒ හින්දා 2 වෙනි බලය වැඩි කිරීම 2 වෙනි බලය වැඩි කිරීම 2 වෙනි බලය වැඩි කිරීම 2 වෙනි බලය කීයද කියලා ගත්තොත්
ඔයගොල්ලන්ට උත්තරේ විදියට එනවා 9 18 දෙකේ 30 sorry දෙකේ 8 වෙනි බලය 256 වැරදුනා දෙකේ 8 වෙනි බලය දෙකේ 8 වෙනි බලය 8 වෙනි බලය 8 වෙනි බලය 8 වෙනි බලය විදියට ආවොත් 32ක් එනවා දෙකේ 32ක් IP address තියෙනවා මොකද 8යි 16යි 16යි 8යි 24යි 24යි 8යි 32යි බල එකතු වෙනවනේ එතකොට දෙකේ 32 වෙනි බලයක් IPs තියෙනවා theoretically practically නෑ එච්චර මොකද අර 0.0.0.0 වගේ IPs පාවිච්චි කරන්න හරි මේ ටික දන්නවා නම් අපිට ඊළඟ ටිකට යන්න පුළුවන් ඉස්සර තිබ්බේ class base IP classes තිබ්බේ එතකොට මේ IP classes තියෙද්දි මුලින් තිබ්බ class A IP ඊළඟට තිබ්බ class B IP ඊළඟට තිබ්බ class C IP class DE කියලා තියෙනවා ඒවා research purpose තමයි තියෙන්නේ ranges ගැන බැලුවොත් class A B C D E IP ranges මේ තියෙන්නේ මේ IP ranges මේක ගමු මේක වඩා හොඳයි class A B C D E විදිහට ගත්තොත් මේ විදිහට තමයි IP ranges එන්නේ පළවෙනි valid IP එක පටන් ගන්න 1.0.0.0 වලින් මම කියන්නේ හැම IP එකම ගන්නෙ නැහැ කියලා ඒකේ ඉඳන් 126යි 255යි 255යි 255 වෙනකන් තියෙන IPs ටික අපි කියනවා class A කියලා ඊළඟට 127 නැහැ 127 නැති වෙන්න හේතුවක් තියෙනවා ඒක මම කියලා දෙන්න හරි අපි ranges ගත්තොත් එතන මෙයා පටන් ගන්නෙ 1.0.0.0 වලින් ඉවර වෙන්නේ 126.255.255.255 වලින් ඊළඟට B පටන් ගන්නෙ මේ තියෙන එකමනේ B පටන් ගන්න 128.0.0 හේතුව 127 යූස් වෙනවා loop back IP එක විදිහට loop back කියලා කියන්නේ තමන්ගේ කම්පියුටර් එකට තමන්ම කියන IP address එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ කම්පියුටර් එකට තමන්ම කියන IP address එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් 127යි කියන ranges උදාහරණයක් විදිහට මගේ කම්පියුටර් එකට මටම කියන්න පුළුවන් IP address එක තමයි 127.0.0.1 ඒක check කරන්න පුළුවන් ඔයාලට command line එකට හරි terminal එකට හරි ගිහිල්ලා ඔයගොල්ලෝ මෙන්න මේ command එක ගැහුවොත් ping 127001 කියලා දැහුවොත් ඒක වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ තමන්ගේම කම්පියුටර් එකේ. ඒකට අපි කියනවා loop back කියලා. ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා මේක try කරන්න. ඒත් වැඩ කරනවා. network disconnect කරලා බලන්න. ඒත් වැඩ කරනවා. හේතුව තමන්ගේම කම්පියුටර් එකට තමයි 127.0.0.1 කියන්නේ. නැත්නම් local host කියලා කියනවා. තමන්ටම තමන් කියන නම් එක. ඉතින් එහෙම දාගන්න ඉන්න තමයි මේ 127 කාටවත් දීලා නැත්තේ. ඊළඟට 128න් පටන් ගන්න 191 වෙනකන් තියෙනවා 192න් පටන් ගෙන 225 වෙනකන් තියෙනවා 224 239 240 254 මේක මතක තියාගන්න ලේසි විදිහක් තියෙනවා මම එක පෙන්නන්නම් මේ ක්ලාසස් මතක තියාගන්න ලේසි විදිහ හරි මේ තියෙන්නේ මේ මුල්ම බිට් එක බිඳුව තියලා අපි ගත්තොත් මුල්ම බිට් එක බිඳුව වෙනස් නොකර තියලා මේවා වෙනස් කරොත් ඉතුරු ටික වෙනස් කරොත් ඉතින් මේක බිඳුව තිබ්බම ඉතුරු වෙනස් කරන්න පුළුවන් 1 ඊළඟට එකේ දෙකක් දැම්මොත් 3 එකේ තුනක් දැම්මොත් 7 එකේ විතරක් මම කියන්නේ මේ එකයි මෙහෙම ඕන එකක් දාන්න පුළුවන් හරිද ඒ කියන්නේ මේ මුල එක වෙනස් කරන්නේ නැතුව ඊළඟ ඕන බිට් එකක් වෙනස් කරන්න පුළුවන් කීවර්ඩ් වල මේවා කරලා පෙන්නනවා මුල බිට් එක බිඳුව තියලා ඉතුරු බිට් 7 තියෙනවනේ ඒකේ පළවෙනි එක තමයි මේක දෙවෙනි එක 1 0 තුන්වෙනි එක 1 1
හතරවෙනි එක 100 101 110 ඒ විදිහට බයිනරි වැඩි වෙන්නේ අර 1 2 3 4 5 6 7 8 විදිහට. කොහොම වැඩි වෙවි එකට ගිහිල්ලා යන්න පුළුවන් අන්තිම එක තමයි 1111 එකේව 7ක්. එකේව 7ක් කියන්නේ 127යි. හැබැයි 127 මං කිව්වා ලූප් බෑක් කියලා. ඒ හින්දා 127ට යන්නේ නැතුව 126න් නවතිනවා. එතකොට එකේ ඉඳන් 126 වෙනකන් යන්නේ ක්ලාස් A. ඊළඟ බිට් දෙකම වෙනස් කරන්න. මේ බිට් එක 1 තියෙනවා මේක බිංදුව තියෙනවා. මම වෙනස් කරන්න නැතිව දාන්නම් වෙන පාටකින්. මම ඒවා හයිලයිට් කරනවා කහ පාටෙන්. මේකෙත් මේ දෙක වෙනස් කරන්න නැහැ. එතන මේ දෙක වෙනස් කරන්න නැතුව යන්න පුළුවන් පළවෙනි වැලිඩ් IP එක තමයි 000000. එතකොට මේ තියෙන අගේ කීයද? 127 නෑ 128 තමයි පටන් ගන්න එක. ඊළඟට මේ 129 මේ 130 131 ඔය විදිහට වැඩි කරගෙන ගිහලා යන්න පුළුවන් උපරිමය තමයි මේ ඔක්කොම කියන්නේ. මෙතනින් 63යි මෙතනින් 63ට එකතු කරන්න මේ මුල්ම බිට් එක යාගේ 128යි 128යි 63යි කීයද? 128යි 63යි 128යි 63යි එකතු කරාම එනවා 191ක්. හරි නේද? අර IP එකේ තිබ්බ ඊළඟ එක තමයි 191 කියන එක. මේ ඉමේජස් දෙකම බලන්න. මේකේ තිබ්බ ඊළඟ එක තමයි මේ. මේකේ තියෙනවා දෙකම. පළවෙනි බිට් එක වෙනස් වුණා, ඊටු බිට් එක වෙනස් වුණා. එකේ ඉඳන් 127 වෙනකම්. 128 ඉඳන් 191 වෙනකම්. ඊළඟට 110 තියලා ඊටු බිට් එක වෙනස් කරන්න පුළුවන්. 110 ඔක්කොම 0 තිබ්බොත් 192. 110 ඉතුරු මේ x ඒවා ඔක්කොම එකේව තිබ්බොත් 223. ඊළඟට 1110 1110 තියලා මේ x හතරම 0 තිබ්බොත් 224. 1110 කියලා x හතරම එකේව තිබ්බොත් 239. ඒ තමයි E D. ඊළඟට 11110 x තුනම 0 වුණොත් 240. x තුනම 1 වුණොත් 255. D සහ E රිසර්ච් පර්පස් පාවිච්චි කරන්නේ මේ A B C පාවිච්චි වෙනවා සාමාන්‍ය නෙට්වර්ක් වලට. එතකොට මේ නෙට්වර්ක් වලත් සබ්නෙට් මාස්ක් ගත්තම ඒ නෙට්වර්ක් වලත් තියෙන්නේ ක්ලාස් A සබ්නෙට් මාස්ක් එක වෙන්නේ සබ්නෙට් මාස්ක් එකෙන් ඇත්තටම හොයන්නේ මේකේ නෙට්වර්ක් කීයක් තියෙනවද හොස්ලා කීයක් තියෙනවද කියන එක. හරි. ඒක මම පෙන්නන්න වර්ඩ් වලටම ගිහිල්ලා ආපහු දැන් ඔන්න IP එකක් තියෙනවා. ක්ලාස් A IP එකක් කියලා හිතමු. ක්ලාස් A IP එකක්. IP එක තමයි 1.4.10.5 කියලා කියමු. බයිනරි වලින් ලිව්වොත් 8 1 2 3 4 5 6 7 8 1 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඔය තියෙන්නේ අපේ බයිනරි වැලියු එක. එතකොට ක්ලාස් A සබ්නෙට් මාස්ක් එක විදිහට දෙන්නේ 255යි 0.0.0 තමයි සබ්නෙට් මාස්ක් එක. මේ තියෙන්නේ අපේ IP එක. එතකොට මේ IP එකේ බයිනරි එක තමයි මේ තියෙන්නේ. IP එක තියෙනවා බයිනරි තියෙනවා සබ්නෙට්. සබ්නෙට් එකේ බයිනරි එක තමයි මේ තමයි සබ්නෙට් එකේ බයිනරි එක. එතකොට සබ්නෙට් එකේ බයිනරි එකයි IP එකේ බයිනරි එකයි AND කරනවා. ඒ දෙක AND කරනවා. ඒ දෙක AND කරාම එනවා 1.0යි AND කරාම මේ 1යි මේ 0යි AND කරාම 0යි. මේ 1.0යි 0යි 1.0යි 0යි. මේ 1යි මේ 1යි 1යි. ඊළඟට මේ ඔක්කොම බිඳුනේ බිඳුව එක්ක මොකක් AND කරත් බිඳුවනේ එන්නේ. එතකොට මෙහෙම එකක් එනවා. එතකොට මේකේ ඩෙසිමල් ෆෝමැට් එක තමයි 1000. මේකට අපි කියනවා මේ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් IP එක කියලා. එතකොට 1.4.10.5 කියන ක්ලාස් A නෙට්වර්ක් එකේ සබ්නෙට් මාස්ක් එක 255.255.255.0.0.0
ඒකේ network IP එක තමයි මේක. එතකොට මෙතන 1 තියලා මේ මෙතන බලන්න මේ මෙතන 255 තියෙන තැන තියෙන්නේ 1. මෙතන 1 තියලා මේවට ඕන එකක් ලිව්වා. මේ මම මොන්න highlight කරනවා මම මේක කොළ පාටින්. කොළ පාට portion එක මොකද්ද? ඒ තමයි host portion එක. ඊළඟට මේ කහ පාට portion එක network portion එක. මෙතනත් මම highlight කරනවා network portion එක. මේ කොළ පාට portion එක host portion එක. subnet mask එකනොත් කියන්නේ මේ ටික host portion මේ ටික network portion. එතකොට subnet mask එක අපි වෙනස් කරන්නේ IP address එකනේ. මේ IP address එකේ මේ කොළ පාට තියෙන ඕනම digit එකක් එක හෝ බිංදුව හෝ විදිහට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න පුළුවන් උපරිමය කීයද? මෙතන තියෙනවා 8ක්, මෙතන තියෙනවා 8ක්, මෙතන තියෙනවා 8ක්. මෙතන 8ක් තියෙනවා කියන්නේ දෙකේ 8 වෙනි බලයක් combinations තියෙනවා. මෙතන 8ක් තියෙනවා කියන්නේ මෙතනත් දෙකේ 8 වෙනි බලයක් combination කියන්නේ සංයෝජන. දෙකේ 8 වෙනි බලයක් තියෙනවා. bit 8ක් කියන්නේ සංයෝජන දෙකේ 8 වෙනි බලයක්. හරිනේ නේද? bit දෙකක් තිබ්බොත් සංයෝජන තියෙන්නේ බිංදුව බිංදුව කියන්නේ එක සංයෝජනයක්, එක බිංදුව කියන්නේ එකක්, එක බිංදුව එක කියන්නේ එකක්, එක එක කියන්නේ එකක්. bit දෙකක් තිබ්බොත් හතරක් තියෙනවා. දෙකේ දෙවෙනි බලය. bit 8ක් තිබ්බොත් සංයෝජන දෙකේ 8 වෙනි බලයක් තියෙනවා. එතන මෙතන දෙකේ 8යි, මෙතන දෙකේ 8යි, මෙතන දෙකේ 8යි ඔක්කොම එකතු වුණාම දෙකේ 8යි 16යි 24යි. එහෙනම් මේ network එකේ computers දෙකේ 24 වෙනි බලයක් තියෙන්න පුළුවන්. දෙකේ 24ක් ගිහිල්ලා ඊට පස්සේ තමයි bit මදි වෙලා මෙහෙ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේක මේ network එකේ දෙකේ 24 වෙනි බලයක් කියන්නේ මිලියන ගාණක් computers තියෙන්න පුළුවන්. හැබැයි එහෙම network ප්‍රායෝගිකව ලෝකේ කීයක් තියෙයි? මිලියන ගාණක් computers තියෙන network 100ක් මම හිතන්නේ 100ක්වත් තියෙයි කියලා. මිලියන ගාණක් net hostලා තියෙන එතකොට මේ IP මොකද වෙන්නේ? මේව නාස්ති වෙනවා. ඉතින් මේ IP වලින් වැඩක් වෙන්නේ නැහැ. මේ IP එක කම්පැනි එකට රිසර්ව් කරොත් එහෙම ඒකල මේ network එකට රිසර්ව් කරොත් එතකොට මේ මිලියන ගාණක් ඒගොල්ලන්ට නැත්තම් අපි හිතමු කම්පියුටර්ස් තියෙන මේගොල්ලෝ ළඟ 50000යි කියලා. එතකොට ඉතුරු ඔක්කොම IP කාටවත් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් මේක තමයි CIDR වලට හේතුව. ඒ කියන්නේ මේ ක්ලාස් වලට ස්ට්‍රික්ට් කරාට මේ ක්ලාස් වලින් එහාට IP වෙනස් වෙනවා. ඊළඟ ක්ලාස් B. ක්ලාස් B එකක් ගමුකෝ. ක්ලාස් B එකක් ගත්තොත් අපි ගමු IP එකක් ක්ලාස් B පටන් ගන්න A ඉවර වෙන්නේ 127 වෙන්නේ. ඒතර 128න් B පටන් ගන්න. 127න් A ඉවර වෙලා B පටන් ගන්න 128න්. අපි එහෙම එකක් ගමු. 120 නැත්නම් 130යි 6යි 12යි 10යි 128යි 130 ඔන්න බයිනරි වලින් ලිව්වා 6 5 6 2 3 4 5 6 7 8 12 10 මේවා දැන් ඔයගලන්ට හිතෙන් බයිනරි කරගන්න පුළුවන් නම් හොඳයි. හරි. එතකොට මේකේ සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255යි 255යි බිංදුවයි බිංදුව. type C නේ. type C කියන්නේ සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255යි 255යි මෙතන 255යි බිංදුවයි බිංදුව තමයි සබ්නෙට් මාස්ක් එක වෙන්නේ. හරි සබ්නෙට් මාස්ක් එක 255 බිංදුවයි බිංදුවයි කියන්නේ මම අර විදිහට මාක් කරනවා මේ දෙක අයිති network එකට මේ දෙක අයිති hostලාට. එතකොට මේ දෙක ස්ථාවරව තියාගෙන ඕන තරම් ප්‍රමාණයක් මේවා වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ portion දෙක ස්ථාවරව තියාගෙන ඕන තරම් ප්‍රමාණයක් මේවා වෙනස් කරන්න පුළුවන් මේ network එකේම ඉඳගෙන. එතකොට මේ දෙක AND කරපු හැටිය 255 කියන්නේ 1111111111111111110000000000 ඔය දෙක AND කරොත් ඔය දෙක AND කරාම එන IP එක ඇත්තටම එන්නේ මේකමයි
1 0 0 0 0 0 1 0 0 0 0 0 0 1 1 0 මේ දෙක ඇන් කරාම එන IP එක අපි ලියුවොත් 130යි 6යි 12යි 10 130යි 6යි 12යි 10 කියන IP 12යි 10 නෙමෙයි 130යි 6යි මෙතන බිඳුවයි බිඳුව කියන IP එක අපි කියන මේකේ network IP එක කියලා. ආයෙ බලන්න කොහොමද ඇන් කරේ 1යි 1යි ඇන් කරාම 1යි බිඳුවයි 1යි ඇන් කරාම බිඳුවයි බිඳුවයි 1යි ඇන් කරාම බිඳුවයි විදියට මේක ආවා. මේකෙත් එහෙමයි 1යි 1යි ඇන් කරාම 1යි 1යි ඇන් කරාම 1යි නැත්තම් බිඳුවයි. මෙතන ඔක්කොම බිඳු. බිඳුත් එක්ක ඇන් කරාට වැඩක් නැහැ. බිඳුවම තමයි. හරි. එතකොට අර මොනවද සූර පප්පයිගේ වගේ තමයි දෙයියොත් එක්ක ෆයිට් කරලා වැඩක් නැහැ කියලා සීසර් අතහැරියා වගේ තමයි ඇන් ගේට් එකත් එක්ක බිඳු වෙනවා නම් බිඳුවත් එක්ක ඇන් කළා වැඩක් නැහැ. බිඳුවම තමයි. එකත් එක්ක ඇන් කරොත් ඔන්න එනවා. බිඳුවත් එක්ක ඇන් කළා වැඩක් නැහැ. හරි. එතකොට අපිට එනවා network IP එක. හරි මේකේ තව එකක් මට කියන්න අමතක වුණා. මේකේ අන්තිම IP එක. මේක යන්න පුළුවන් අන්තිම IP එක 130යි 6යි මේක උපරිමයේ ගියොත් 255යිනේ මේකත් උපරිමයේ ගියොත් 255 මේකට අපි කියනවා බ්‍රෝඩ්කාස්ට් IP එක කියලා බ්‍රෝඩ්කාස්ට් IP කියන අවසාන IP එක. ඒතර අවසාන IP එකත් කම්පියුටර් එකට දෙන්නේ නැහැ මුල්ම IP එකක් දෙන්නේ නැහැ මුල්ම IP එක අතරම පාවිච්චි කරන්නේ මේ කම්පියුටර් නෙට්වර්ක් එක අඳුරගන්න. මේකෙන් කියන්නේ මේ තමයි මේ නෙට්වර්ක් එක. මේ නෙට්වර්ක් එක අවසාන IP එක බ්‍රෝඩ්කාස්ට් IP එක පාවිච්චි කරන්නේ මුළු නෙට්වර්ක් එකටම එක සැරේ පණිවිඩයක් දෙන්න ඕන නම් අපි බ්‍රෝඩ්කාස්ට් IP එක පාවිච්චි කරනවා. හරි. ඔය විදිහට පාවිච්චි කරන එක තමයි අපි ඉගෙන ගන්න ඕන. ඇත්තටම එතකොට CIDR කියන්නේ මොකද්ද? මේ ක්ලාස් තියෙන විදිහ මෙහෙමනම් ක්ලාස්ලස් කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. අපි ඊළඟ සතියේ try කරමු මේ examples ගණන් හදන්න. ක්ලාස්ලස් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. අපි කිව්වොත් මෙන්න මේ IP එකම තියෙනවා. මේ IP එකම දීලා අර වගේ ක්ලාස් A ක්ලාස් B කියලා එහෙම බෙදලා නැහැ. එහෙම නැතුව කවුරු හරි දෙනවා මේකේ ඔයාට කැමති විදිහට ක්ලාසස් බෙදා ගන්න. ඔයාට කැමති විදිහට ක්ලාසස් බෙදා ගන්න. මම කියනවා මෙහෙම. 22යි. දෙකයි කියලා කිව්වොත් නැත්නම් 26යි කියලා 26යි. 26යි කියලා කිව්වොත් මම ලියා ගන්න ඕනේ සබ්නෙට් මාස්ක් එක මේක කියන විදිහට සබ්නෙට් මාස්ක් එක 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 දැන් එකේව කීයද 8යි 16යි 24යි 1යි 2යි 25යි 26යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේකෙන් කියන විදිහට මෙන්න මෙතනින් මේ ටික ඔක්කොම මේ එකේව ටික ඔක්කොම මෙයා කියන විදිහට මේ එකේව ටික ඔක්කොම network portion එකේ මේ බිඳුවේව ටික host portion එකේ එතකොට මේ බිඳුව වෙනස් වෙන්න පුළුවන් උපරිමේ බිඳුව පළවෙනි එක තමයි 1 ඊළඟට 2 කියන්නේ 1 0 ඔය විදිහට වෙනස් වෙවි ගිහිල්ලා වෙනස් වෙන්න පුළුවන් උපරිමේ තමයි මේ ඔක්කොම එක වුණා මෙතන 6ක් තියෙනවා එතකොට මේ 6 මුලින් තියෙන්න පුළුවන් 0.1 මේ විදිහට තිබිලා වෙනස් වෙන්න උපරිම යන්නේ 1 එතකොට මේකේ හොස්ලා කීයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවොත් අපිට ගන්න පුළුවන් හොස්ලා ප්‍රමාණය මෙතන තියෙනවා 0.3යි බිට් 6යි දෙකේ 6 වෙනි බලය. දෙකේ 6 වෙනි බලයක් තමයි ගන්න පුළුවන් හොස්ලා මේ කම්පියුටර් එකේ. මේකේ නෙට්වර්ක් කීයක් තියෙනවද කියලා ඇහුවොත් මේ එකේවෙන් කියන්නේ නෙට්වර්ක් ගාන දෙකේ 26 වෙනි බලයක් නෙට්වර්ක් තියෙනවා. දෙකේ 6 වෙනි බලයක් හොස්ලා ඉන්නවා. හැබැයි මේ හොස්ලා ඔක්කොම පාවිච්චි කරන්න බෑ. මං කිව්ව හේතුව මොකද මුල්ම IP එක කියන්නේ මේක නම් 130යි 6යි 12යි මෙතන 10 දෙන්න බෑ. අතන මෙතන 11 කොහොමද තියෙනවා මේ 10 කියන එක වැරදි. 10 දෙන්න බෑ. මෙතන 11 කොහොමද තියෙන ඉඳ මෙතන දෙන්න වෙන්නේ 100 මෙහෙම දුන්නොත් නෙට්වර්ක් එක වෙනස් වෙනවා. මොකද මෙතන 10 වුණ හැටි වෙන නෙට්වර්ක් එකක් වෙනවා.
අපි දැනට කමන්නේ එහෙම හරි ගමුකෝ නැත්තම් මේ network එකේ තිබ්බේ කීයද 10 දුන්නත් ලොකු issue එකක් නැහැ වෙන network 10 කියන්නේ මෙතනට අයිති වෙන එකක්. මොකද මේකේ එතකොට මේක අපිට assume කරන්න වෙන්නේ මේ මුල් bit දෙක බිංදු දෙකක් විදියට තිබිලා ඉතුරු bit ටිකේ තමයි මේ 10 තියෙන්න පුළුවන්. 00 10 10 10 නේ 10 කියන්නේ. එතකොට bit 8 තමයි මේ දෙකයි මේ දෙක කියන්නේ බිංදුව කියන network එකේ අපි මේක වෙනස් කරමු. බිංදුව කියන network එකේ 10 වෙනි host. මෙතන කියන්නේ 10 වෙනි host. බිංදුව කියන network එකේ 10 වෙනි host. එතකොට මේක 11 12 13 14 15 16 17 18 වෙලා යන්න පුළුවන් උපරිම එකේවා 6ක්. එකේ කියන්නේ දෙකේ 6 වෙනි බලයක් දෙකේ 6 වෙනි බලයට එකක් අඩු අගය දෙකේ 6 වෙනි බලය කියන්නේ දෙකේ 6 වෙනි බලය 64යි එකක් අඩු 63. එතකොට මේක යන්න පුළුවන් 130යි 6යි 12යි 63 තමයි මේක යන්න පුළුවන් උපරිම මේ network එකේ. එතකොට මේකේ network IP එක වෙන්නේ 130යි 6යි 12යි බිංදුව තමයි මේ දෙක බිංදුව තියෙදි. බිංදුව තමයි network IP එක. එතකොට එක network එකක hostලා කීයක් ඉන්න පුළුවන්ද කියලා ගත්තම අපිට එනවා බිංදුවත් host කෙනෙක් විදිහට ගත්තොත් 63ත් host කෙනෙක් විදිහට ගත්තොත් 64යි. හැබැයි බිංදුවයි 64යි අපි ගන්නෙ නෑ. මොකද බිංදුව කියන්නේ network IP එක. 63 කියන්නේ අපේ broadcast IP එක. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ network එකේ hostලා ඉන්නේ 62යි. නැත්නම් දෙකේ 6 වෙනි බලයේ ඍණ දෙකක් තමයි hostලා ඉන්නේ. ඒ විදිහටයි මේ ඍණ දෙක ආවේ සමහර ප්‍රශ්නවල ඇති දෙකක් අතරම අඩු කරලා දෙනවා. ඒ දෙක අඩු කරන්නේ කොහොමයි? එකක් network IP එකට අනිත් එක broadcast IP එකට. හරි. මෙතනට එනකම් මොනවා හරි ගැටලු තියෙනවද? hello මෙතනට එනකම් මොනවා හරි ගැටලු තියෙනවද නැත්නම් අපි අදට අවසන් කරමු right හරි මම මේක ෂෙයා කරන්නම් ඔයාලට මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරා මම මේක ෂෙයා කරන්නම් මේකත් බලන්න ආයෙසරයක් ඒකලත් ප්‍රශ්න තියෙනවා නම් කියන්න සර් ලබන සතියේත් සඳුදාමද තියෙන්නේ ඔව් සඳම තමයි මම කන්ටිනියු කරන්න මොකද ඉරිදා මට පන්ති වැඩි ඇත්තටම ඉරිදා එනකොට පොඩක් හවස් වෙනවා එතකොට කරගන්න අමාරුයි පොඩක් ටයර්ඩ් එක සඳම දාමු හරි yes sir හරි okay thank you very much good night